ආයුබෝවන් අදත් කෘෂි පුනරුදය ඔබට මූලික වශයෙන් මේ සංකල්පයන් හඳුන්වා දීම ඊළඟට ඒ සංකල්පයන් කොහොමද ප්‍රායෝගික තලයේ භාවිතාවට ගන්නේ කියන කාරණාව පිළිබඳව විග්‍රහ කිරීම සහ දැනුම ලබා දීමේ කාර්යය තමයි අදත් කරන්න සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති අපි පසුගිය වැඩසටහන නිමාවටපත් කළේම කුතුහලයක් ලබා දෙමින්. ඒ කුතුහලය තමයි අපේ භූමියේ තියෙන විශේෂත්වයන් ගණනාවක් තියෙනවා. වර්ෂාව ලැබීම, ආලෝකය ලබා ගැනීම, ඊළඟට මේ මධ්‍ය කඳුකරය මේ වගේ කරුණු කාරණා ගණනාවක් අපි ඔබට පසුගිය වැඩසටහනේ සිහිපත් කළා. දැන් අපි මෙහෙම කතාවක් කිව්වොත් පාර තියෙනවා, පාර යන්න වාහනක් තියෙනවා. හැබැයි ඔය මොනවා තිබුණත් අපි හිතමු ඉන්ධනක් තියනවා කියලා. හැබැයි හැමෝටම හිතුමතයට යන්න බෑ. පාරක වුණත් යද්දී නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ සියල්ලක්ටම අනුකූල වෙලා තමයි යන්න ඕන. මේ අපේ රටේ භූමියේ තියෙන අනන්‍යතාවයන් ඔය කොහොම තිබුණත් ඒවත් නිසිලෙස ගලපා ගැනීමේ කාර්යය අත්‍යවශ්‍යයි. ඒ නිසා අද දවසේදී සෝදානම් අපි අර සඳහන් කරපු අපේ භූමියේ තියෙන අනන්‍යතාවයන් කොහොමද ප්‍රායෝගිකව භාවිතාවට ගන්නේ කියන කාරණාව ගැන ඔබව සිහිපත් කරන්න, ඔබට දැනුම ලබා දෙන්න. අපිත් එක්ක අදත් එකතු වෙනවා ජෛව ජනන හරිත තාක්ෂණ සහ පර්යේෂණ ආයතන අධ්‍යක්ෂ ආචාර්ය අශෝක රන්වල මහත්මයා. අයබෝන් ඔබතුමාට. පසුගිය වැඩසටහනේ නවත්වපු තැන ඒ තමයි අපේ තියෙනවා අනන්‍යතාවයක්. හරිය. අනන්‍යතාවයක් තිබෙන බව ඇත්ත. අපිට වර්ෂාව නියම කාලයටත් ලැබෙන බව ඇත්ත. ඒ සියලු සාධක, සියලු පහසුකම් එහෙම තිබුණත් මේක මේ ප්‍රායෝගිකව යථාර්ථයක් කර ගැනීම දුෂ්කරයි. දුෂ්කරයි කියලා මම කියන්නේ හැමෝටම ඒ සම්බන්ධ විවිධාකාර ප්‍රශ්න තියෙන්නේ. සමහරක් වෙලාවට ගෙවත්තක් වගා කරන්න පටන් ගත්ත කෙනෙක් වැඩි කාලයක් ඒක අරගෙන යන්නේ නැහැ. අධෛර්යමත් වෙනවා. මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙනම් මේ ඔබතුමා කියපු සංකල්ප ප්‍රායෝගික වෙලා නැහැ. විස්තරයක් ඇති. ඔව්. අපි ඉස්සරහ අභියෝගයක් තියෙනවා. කියන්නේ ලාංකීය භූමියේ ව්‍යුහාත්මක පිහිටීමේ සුවිශේෂී ලක්ෂණ 7ක් සම්බන්ධව අපි කතා කළා. ඒ 7 අපිට පොඩි අධ්‍යාත්මික බැඳීමක් මේ මාතෘ භූමිය සම්බන්ධව හදා ගන්නත් අර කියපු ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියන දේ සම්බන්ධව හරියටම තේරුම් ගන්නත් ඉවහල් වුණාට මේක ප්‍රායෝගිකව භාවිතයේදී අපි කොහොමද මේක ගලපගන්නේ කියලා අභියෝගය අපි ඉස්සරහා තියෙන ඕන දෙයක් එහෙමයි. අපි ලයිසන් ගත්තට පස්සේ වාහනයකට අර කිව්ව විදිහටම පාරවත් හදලා තියෙනවා. මේ ඉන්ධන දැන් නම් ඉන්ධන නැහැ. ඉන්ධන තියෙනවත් කියලා විශ්වාස කළොත් එහෙම අපිට පාරේ යන්න හැබැයි අපේ ආචාර ධර්ම තියෙනවා. ඒවා ගොඩ නැගිලා තියෙන්නෙම එක එක අලකලංචි මේ පාරදී සිද්ධ වෙලා. දීර්ඝ කාලයක් තිස්සේ මානව ශිෂ්ටාචාර ඉස්සරහට යනකොට පාරක තියෙන්න ඕනේ ආචාර ධර්ම ටික නීති විදියට අපි හදා ගන්නවා. කැඩුවොත් වැරදි. ඒක දැන් නම් අපි විශ්වාස කරන්නේ අපේ පොලිසිය මහත්තයා දකින්න නැතුව අපිට කිව්වොත් මොකද ඒ සම්බන්ධව තියෙන අධ්‍යාත්මික බැඳීමක් අපිට නැහැ. ඒක හැදෙන්නෙත් නැහැ එහෙම ලේසියෙන්. ඒක නිසා පුළුවන් වුණත් බැරි වුණත් මේ ආචාර ධර්ම නීති විදිහටම අපි ගොඩනගා ගත යුතුයි. ඒකෙදි අපි දැන් කතා කළානේ අපි වගාබිමට එහෙම නැත්නම් ගෙවත්තට අපි එන්න එපා. ලාංකීය භූමියේ සුවිශේෂීකම් මොනවද තිබුණත් අපි අන්තිමටම අපේ වගාබිමට එහෙම නැත්නම් අපේ ගෙවත්තට එන්න ඕනේ. දැන් අපි ගෙවත්ත මේ කියන සුවිශේෂීකම් වලින් පරිබාහිරවද තියෙන්නේ. මේ ලෝක ගෝලය ගත්තොත් එහෙම ලාංකීය භූමිය මේක වෙන් කරගත්තට පස්සේ ඒ මේ ගෝලයේ තියෙන ලාංකීය භූමියේ තැනක් තමයි අපේ ගෙවත්ත බවට පත් වෙන්නේ. ඒක හරි හතරස් වෙන්න පුළුවන්, දිගටි වෙන්න පුළුවන්, අපිට කුලී පදරමෙන් වෙන්න පුළුවන්, සින්නක්කර වෙන්න පුළුවන්, බදු වෙන්න පුළුවන්, සමහර විට උඩ තට්ටු වල එන්නත් පුළුවන් මේක. ඒ ආකාරයේ කොහොම වුණත් මේ සුවිශේෂී ලක්ෂණ එකක්වත් මගහැරිලා නැහැ අපේ ගෙවත්තේදී. අපි මේ ගෙවත්ත වෙන් කරගන්න අපේ තියෙනවා වැටමායින් තාප්ප වෙන් කරලා තියෙනවා. හැබැයි මේ සුවිශේෂී ලක්ෂණ වැටමායින් තාප්ප එකක්වත් අදාළ නැහැ මේ අපිට ලැබිලා තියෙන ව්‍යුහාත්මක පිහිටීමට. ඇයි අපි වැටමායින් හදාගෙන තියෙන්නේ? අපිට නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා අපි අනිකත් එක්ක අරවුලක් වෙන්න දෙන්නේ නැතුව ඒ අවශ්‍යතාවයට අපි හදාගෙන තිනවා. ඒක හරි.
හැබැයි මේ සුවිශේෂී ලක්ෂණ වැටමායමකට සීමා වෙලා නැහැ. පුංචි උදාහරණයක් ගත්තොත් සූර්යාලෝකයට මේ වැටමායම් බාධා වෙනවද? වර්ෂාවට මේ වැටමායම් බාධා වෙනවද? සුළඟට මේ වැටමායම් බාධා වෙනවද? පොළොව මත පොළොව උඩ යන උරගීන්ට සමනලීන්ට ඒගොල්ලන්ට මේක බාධාවක් වෙනවද? පොළොව අභ්‍යන්තරයෙන් යන ජල ගමනාගමනයට මේක බාධාවක් වෙනවද? පොළොව මතු පිටින් ගලාගෙන යනවා නම් දැන් පොඩ්ඩක් අර තාප වැදීම නිසා බාධා වෙලා තියෙනවා. නමුත් ඒක මම මේ මොහොතේ ඉල්ලා සිටිනවා ඔබ අනිවාර්යයෙන්ම තාප්ප බඳිනවා නම් ඒ මොන හරි ආවරණය කරගන්නවා නම් පොළොව අභ්‍යන්තරයෙන් ඒ දිය සීරාව කාන්දු වෙන්න සතෙකුට එන්න පුළුවන් ඉඩ සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න එපා. ඒක බරපතල අපරාධයක්. මුළු රටම මේ විදිහට වෙන් කරගත්තොත් අපිට ඒ ලැබෙන සුවිශේෂී ලක්ෂණ අහිමි වෙනවා. ජපානයේ මං කියන්නේ ජපානයේ කිසිම ගෙදරක් තාප්ප වලින් වෙන් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ලස්සනට එකට හදාගෙන තියෙනවා අපේ ওই දන් ගහ වගේ පඳුරු ශාකයක්. ඒ පඳුරු ශාකයේ අඟල් 8ක් විතර ගැඹුරට ගානට ඉපල් වගේ හිටවගෙන ලස්සනට නඩත්තු කරනවා වාර්ෂිකව. එතකොට ඒක ඒගොල්ලන්ගේ මේ හුලම් පාරක් වෙනවා සත්තුත් වෙනවා මුළු භූමියත් එක්ක ජපානයේ භූමිය සම්බන්ධ වෙලා තියෙනවා. අපිටත් එහෙම යන්න පුළුවන් ඒක අත්‍යවශ්‍යයි. ඒක නෙමෙයි අපි කතා කරන්නේ. එතකොට දැන් මේ ගෙවත්තට ආපුවාම දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ නැතුව මාස 3-4ක් ඉන්නවා. උදුළු ගන්නෙත් නැහැ, කොටන්නෙත් නැහැ, වැඩි ගමන් බිමන් යන්නෙත් නැහැ. අපි නිකන් ඉන්නවා. මොකද්ද වෙන්නේ? දින කීපයක් මාස 2-3ක් යනකොට වල් බිහි වෙනවා. කැලෑවෙන් මේ බිම වහ ගන්නවා. සමහරට ගෙටත් ඇවිදිලා වැල් ගෙදරත් ගන්නවා. එතකොට මුළු මේ භූමියම වල් වලින් වහගත්තා. මේකට ලස්සන සිංහල වචනයක් කියනවා වල් බිහිවීම. වල් ඉබේ බිහි වෙනවා. කවුරුත් පෙර කරන්නේ නැහැනේ. බිහිවීම. එතකොට මේක හරි වැදගත්. එතකොට අපි මොනවත් නොකර හිටියත් අපේ ගෙවත්ත වල් බිහිවීමේ ගුණය හැදිලා තියෙන්නේ මේ කාරණා 8 නිසා. ව්‍යුහාත්මක පිහිටීමේ සුවිශේෂිතා 8 නිසා තමයි වල් බිහි වෙන්නේ. ඈත දුෂ්කර ගම්මාන වෙන. ඒ කියන්නේ වර්ෂාපතනේ අඩු හම්බන්තොට පවා ගෙවත්තක් වල් බිහි වෙනවා. මන්නාරමේ ගෙවත්තකුත් වල් බිහි වෙනවා. ලෙනාඩ් මේ කතුවරයාගේ පොතේ ලියලා තියෙනවා බද්දකම නවකතාව කියලා බලන්න. අන්තිම පිටුවේ මේ ඒ ආරවුල් ටික ඔක්කොම ඉවර වෙලා අර සිලිඳු හිරෙත් ගියාට පස්සේ ඒ කවුරු හරි කෙනෙක් ඉල්ලනවා ඒ උමනාවෙන් ගම විනාශ කරපු ඒ මුදලාලි ගිහිල්ලා ඉල්ලනවා දැන් කවුරුවත් නැහැ මේ ගෙපලේ මට ඉඩම දෙන්න කියලා. එතකොට ඒ ජී මහත්තයා ලෙනාඩ් මහත්තයා එනවා ජී මහත්තයා එනවා ඒක ඇත්තද කියලා බලන්න. ඒකේ අන්තිමට සටහන් තබලා තියෙනවා මම ගිහිල්ලා නිරීක්ෂණය කළා මේ කාගේද මැනිකගේ නැත්නම් සිලිඳුගේ ගේ වල් වලින් වසාගෙන නැත මේ ගෙයක් පැල් කොටයක් අද නැත කියලා තමයි වාර්තාව දෙන්නේ. ඒ ඈත පිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවා මේ වල් බිහිවීමේ ගුණය සහිතයි. එතකොට එහෙමනම් අපිට පොදු තැනකට එන්න පුළුවන් මේ වල් බිහිවීම තමයි අපිට තියෙන ප්‍රධානම සම්පත. අපි මොනවත් නොකර හිටියත් ඒකින්ද අපේ රට මේ තියෙන සුවිශේෂිකම් අනුව ලෝකේ කුෂිකර්මාන්තයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. වැවෙන රටවල්, වවන රටවල්. අපේ රට වැවෙන රටක්. අපි මොනවත් නොකර හිටියත් ඉබේම වැවෙනවා. හැබැයි මැද පෙරදිග රටවල් ගත්තොත්, සීත අධික යුරෝපා රටවල් ගත්තත්, වෙනත් බොහෝ රටවල් ගත්තොත් මේවා බලහත්කාරයෙන් ඒගොල්ලෝ වවන්න ඕනේ. වතුර නැති මැද පෙරදිග රටවල් වලට මුහුදු වතුර අරගෙන පිරිසිදු කරලා ඩිසැලිනේෂන් ප්ලාන්ට් දාලා ඉවරලා වතුර සප්ලයි කරලා හිරු එළිය ආවරණය කරලා හරිතාගාර හදාගෙන ඊළඟට පස් නැති හින්දා පස් හදාගෙන ඒගොල්ලන්ට වවන්න සිද්ධ වෙනවා. ඒකට කියනවා වවනවයි කියලා. ඊට සීත අධික රටවල් වල අවුරුද්දේ බොහෝ කාලයක් මුලෙන් උරා ගන්න බැරුව මුල් අක්‍රිය වෙනවා. කොළ ටික හලලා නිශ්ශබ්දව ඉන්නවා. ඒක ජය ගන්නන් ඒගොල්ලන්ට හරිතාගාර හදා ගන්න ඕනේ. ඒ වගේම පස හදා ගන්න ඕනේ. දැන් ඊශ්‍රායල ගත්තොත් එහෙම පුංචි භූමි ප්‍රදේශයක් ගංගාවල් නැහැ. මිනිස්සු හදාගත්ත එකම කන්දක් තියෙන්නේ පස් නැහැ ගල් බෝල තියෙන්නේ ඒගොල්ලෝ අඩි ගාණක් යනකම් ගල් බෝල අහුල්ලා එක තැනකට ගොඩ ගාලා එකම කන්දේ ගල් වලින් හදපු මිනිස්සු හදපු කන්ද ගංගාවක් නැහැ ඊළඟට පස් නැහැ අපේ වගේ රටවල් වලින් පිලිපීන් වලින් කොහොමත් ගහලා පස් හදලා ඒගොල්ලෝ පස් හදාගෙන ඊළඟට මුහුදු වතුර අරගෙන පිරිසිදු කරගෙන ඒගොල්ලෝ අද මැද පෙරදිගටම කාබනික එළවලු පළතුරු ಜಾති දෙන රට බවට පත් වෙලා තියෙනවා. ඒතර මොකද ඒගොල්ලන්ගේ රටවල් වවන රටවල් වවලා ඒගොල්ලෝ අස්වැන්න අරගෙනත් අද අපිට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අභියෝග ජයග්‍රහණය කරගෙන. අපේ ඉබේ වැවෙන රටක් වල්බිහි වෙන රටක අපිට වවා ගන්න බැරුව අපි බොහෝම අසරණ జాතියක් බවට පත් වෙලා තියෙනවා. ඒතර අපි දැන් බලමු දැන් ගෙවත්තට අපි ආවා. දැන් වල්බිහි වෙන බවක් දන්නවා. දැන් ගෙවත්තේ
ඉස්සෙල්ලාම වල් බිහි වෙනකොට ඉස්සෙල්ලාම තියෙන නිසරු පසක්නේ. මේ නිසරු පසේ ඉස්සෙල්ලාම වල් බිහි වෙන්න ආරම්භ කරන්නේ කුමන වර්ගයේ ශාකයකින්ද? ඔබ නිරතුරුවම උත්තර දෙයි තනකොළ තමයි ඉස්සෙල්ලාම හැදෙන්නේ කියලා. හරි ඔබේ උත්තරේ තනකොළ තමයි. තනකොළ වලට කලින් දෙයක් හැදෙනවා. ඒක අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හොඳට බැලුවොත් අපිට පේනවා. ඒ කියන්නේ පෙඳ පාසි දියසෙවල් හැදෙනවා ඉස්සෙල්ලාම. වතුර පොඩ්ඩක් තියෙන තැන්වල දියසෙවල් හැදිලා ඒක පොඩ්ඩක් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා පෙඳ පාසි බවට පත් වෙලා තැන්වල මෙන්න මේ වගේ පොළව බදාගෙන යන ශාක හැදෙනවා. ඒක ඊළඟ පියවර විදිහට තනකොළේ හැදෙනවා. ඇයි මේ තනකොළේ හැදෙන්නේ නැතුව උඩට යන ගහක් හැදෙන්නේ නැත්තේ? ඒක තාමත් වැදගත්. අපි හිතමුකෝ මුදුන් මුල සහිත එහෙම නැත්නම් මුල් පද්ධතියක් සහිත පැලයක් මෙතන හැදෙනවයි කියලා. ඉස්සෙල්ලාම තියෙන නිසරු පොළවක්. නිසරු පොළවේ උඩට යන ශාකයක් හැදුනොත් මෙතන තියෙන පොහොර ටික අරගෙන ඉවරුනාට පස්සේ ඒ ගහට පෝෂ්‍ය පදාර්ථ උණතාවයක් නිසා මල් පිපෙන්න ඉස්සෙල්ලා මේ ගහ මැරිලා යනවා. එතකොට මේ ශාක ව්‍යාප්ත වීමත් නතර වෙනවා. ගහත් මැරිලා. මෙන්න මේක වළක්වන්න තමයි ඉස්සෙල්ලාම නිසරු පොළවක ආරම්භ වෙන්නේ වල් බිහි වෙන්න පොළව බදාගෙන යන ශාක වර්ග. එතකොට තැන් වලින් මුල් ඇවිදිලා එතන තියෙන ටික එකතු කර ගන්නවා පොඩ්ඩක් ඉස්සරහට යනවා. තව පොඩ්ඩක් ඉස්සරහට කියලා එකනත් එකතු කර ගන්නවා. මෙහෙම තැන් වල තියෙන පෝෂ්‍ය පදාර්ථ ටික එකතු කරමින් වල් බිහි වෙන්න පටන් ගන්නවා. තනකොළේ. ඒතකොට තනකොළ ආස්තරණයකින් අපේ පොළව වහ ගන්නවා. දැන් පොළව සූර්යාලෝකයෙන් ආවරණය වෙලා. එතකොට මේක ඇතුලේ පොඩි සිසිලසක් ඇතිවෙනවා. මේ සිසිලස ඇතුලේදී කඩියා කූඹියට වෙන සත්තු පුංචි සත්තුවට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇදෙනවා. ඊළඟට මේ යට තියෙන තනකොළේ පරණැල් විදිහට පොළොවට එකතු වෙනවා. ඒ වගේම මෙතන තියෙන කඩියා කූඹියාගේ තියෙන මුත්‍රා ටික මෙතෙන්ට එකතු වෙනවා. ඒගොල්ලන්ගේ මල සිරු ටික මෙතෙන්ට එකතු වෙනවා. දැන් පුළුවන්කම තියෙනවා මේ මුත්‍රා මල සිරුත් එක්ක ජීවත් වෙන පණු වර්ග හැවට හැදෙන්න. කාණ්ඩ වාංශිකයින් කියලා තියෙනවා. අර කෝච්චි පෙට්ටිය වගේ ගැඩවිල් පණුව පුංචි කාණ්ඩ වලට හැදිච්ච සතෙක්. එතකොට එයාව මෙතන වැවෙන්න පටන් අරගෙන එයාගේ තියෙන සෙක්‍රීෂන්ස් උස මේකට එකතු වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේකේ ඇහැට පේන්නේ නැති කෝටි ගාණක් සුද්ධ ජීවීන් මේකේ වැවෙන්න පටන් ගන්නවා. මේක දැන් ජෛව පද්ධතියක්. එතකොට උඩින් තනකොළෙන් වහලා තියෙනවා හරියට හරිතාගාරයක් වගේ. ඊයට පරණැල්ල එකතු වෙනවා මේකට. කඩිය කූඹිය හැදෙනවා. මේක ඉස්සරහට යනවා. අලුතෙන් මුල් හැදෙනවා. දැන් මේක සස්ත්‍රීක වෙනවා පොළව. මේ සස්ත්‍රීකත්වය හදාගන්න තමයි පොළව බදාගෙන යන ශාක වලින් පොළව ආවරණය කරන්නේ. දැන් පුළුවන් තැනක මුලක් ඇවිදිලි ඉවරලා මෙහෙම කඳ හැදිලි ඉවරලා මේකේ මුල් අරගෙන මේකේ පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. මෙතන මේ මුල් වල ක්‍රියාකාරීත්වයෙන් උරා ගැනීම හැකියාවක් එනවා. මුලට සිසිලසක් ලැබෙනවා. දැන් මේක මල් පිපෙනකන් ඇට හැදෙනකන් මේකට පෝෂණ දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මේක වටේ පඳුරු ශාක හැදෙනවා. ඒතර පඳුරක් හැදෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි මේ පොළව බදාගෙන යන ශාක ප්‍රජාවක් හදාගෙන ඊට පස්සේ මුදුන් වල සහිත ශාකයක් හදාගෙන මල් පිපෙන සුපිෂ්ඨික ශාක දෙවෙනි වර හැදිලා ඒකේ ඇට ටික අර සතෙක් අරගෙන ගිහලා තව තැනක පැලවෙලා අපේ ගෙවත්ත වල් බිහි වෙන්නේ. එතකොට ඒ විදිහට තමයි වැලක්. අපිට ඉස්සෙල්ලාම වැලක් යන්න කලින් ඒ වැල එතන ගහ හරි මොකක් හරි දෙයක් දැන් හැදිච්ච එකේ ඉස්සෙල්ලාම හැදෙන්නේ පෙඳ පාසි ලයිකන පොත්ත මත. ඔබ දකින්න ඇති කොස් ගහක් ගත්තත් පොල් ගහක් ගත්තත් මේ පෙඳ පාසි ලයිකන හැදිලා තියෙනවා. එතකොට මේකේ වැවෙන පනා පතුරු හැදිලා ඉවරලා මුල් අරගෙන මේකෙන් මේ පෙඳ පාසි වලින් ආහාර අරගෙන හැදෙනවා. ඊට පස්සේ තැනක මුල තිබිලා ගහ වටේ එතෙන්න විතරක් යන්න පුළුවන්. දැන් තැන් වල ශාක ප්‍රජාව හැදිලා පොළොව සස්ත්‍රීක වෙලා තියෙද්දි මේ මුල් වලින් ආහාර අරගෙන මේ ගහ වටේ එතෙන්න පුළුවන්. එතකොට ශාකත් එහෙමයි සුපුෂ්ඨික ශාකත් එහෙමයි පොළොව බදාගෙන ශාකත් ඒ පරිසර පද්ධතිය තුළ අපේ ගෙවත්ත ආක්‍රමණය කිරීමෙන් වල් බිහිවීමේ ගුණය කියන්නේ බොහොම තාක්ෂණික ක්‍රියාවලියක්. දැන් මේකට ඊළඟට අපි කතා කරන්න ඕනේ මේක දැන් අපි කොහොමද ගෙවත්තක් බවට පරිවර්තනය කරගන්නේ. මම මේ නිර්වචනය කියන්නම්. මේ නිර්වචනය අපි දේවල් එකතු කරලා තියෙනවා ලෝකෙත් තියෙන අපේ රටේ පොඩ්ඩක් වෙනස්. ගෙවතු වගාව යනු කුමක්ද? අපේ රටේ ව්‍යුහාත්මක පිහිටීමේ සුවිශේෂී ලක්ෂණ 8 ගුණාත්මක භාවය නිසා අපේ ගෙවත්ත වල් බිහිවීමේ ගුණයෙන් යුක්තය. ඒ වල් බිහිවීමෙන් හැදෙන ශාක ප්‍රජාවන් නිසි ලෙස අධ්‍යයනය කරමින් ඒ නිසි ලෙස අධ්‍යයනය කරමින් මිනිසාට ප්‍රයෝජන ගත හැකි ශාක වලට ආදේශ කර ගැනීම ගෙවතු වගාවන් නම් වේ. අපිට තනකොළේ කන්න බෑ. මොකද අපිට ආමාශ කීපයක් නැහැ හරක්ට වගේ දිරවන්න. තනකොළේ වල් බිහි වෙන්න පටන් ගන්න තනකොළේ අපි පරිවර්තනය කර ගන්න ඕනේ ඒ විදිහටම. තැනින් තැනින් මුල් හැදෙන පොළොව ආස්තරණයක් විදිහට වහන්න පුළුවන්
ඒ වගේම යට පනඩැල් එකතු කරන කඩිය කූඹියට හැදෙන්න පුළුවන් මූල පද්ධතිය කෙටි මූල පද්ධතියක් තියෙන ශාකයක් මොකක්ද කියලා මේ තනකොළේ වෙනුවට අපි ආදේශ කරගන්න ඕනේ. තනකොළේ අයින් කළා අපි මේකට අපිට ඕන දේ හදාගත්තා. ඊළඟට මෙතන හැදෙන ගහට ඉස්සෙල්ලම මේ ඒ ගහ වෙනුවට අපි ආදේශ කරන්නේ කරපිංච ගහද එහෙම නැත්නම් බටු ගහද වම් බටු පැලේද එහෙම නැත්නම් බණ්ඩක පැලේද කියලා අපි ආදේශ කරන්න ඕනේ. ඒ තියෙන ගහට යවන්නේ දැන් පෙදපාසි යුගයේ ඉවරයිද දැන් මේක බදාගෙන යන ශාකයක්ද ඕනේ වැල් කොහිල වගේ එහෙම නැත්නම් වැල් කොහිල වල කොළ අරගෙන මලවනවා ඒක වෙනුවට අපි කරවිල වැලක් යවනවද කියලා අපි කරන්න ඕනේ. කෙසේ හෝ ඒ වල් බිහිවීමේ ගුණය අධ්‍යයනය කරමින් අපි නිකම් අතහැරලා දැම්මට පස්සේ වල් බිහි වෙනවා නම් ඒක වෙනුවට අපි අපිට ප්‍රයෝජනට ගත හැකි ශාකය කොහොමද ස්ථානගත කරන්නේ? ආදේශ කරන්නේ කොහොමද? මේක තමයි අපි ඉස්සරහා තියෙන අභ්‍යාසය. දැන් කාත් එක්කද මේක කරන්න ඕනේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්න. ඕක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මේක කාත් එක්කද අපි කරන්න? අපිට පුළුවන් කතා කරගන්නවා රුපියල් 2000ක් හරි 3000ක් හරි දැන් 4000ක් විතර ගන්නවා කුලියට. ඔයා එන්න මගේ ගෙවත්තක් හදලා දෙන්න. නැත්තම් අපි දුන්නා රෙන්ට් එකට අපේ ගෙවත්ත හදලා දෙන්න. ඉතින් කවුරු හරි ගහලා ඔන්න තිබ්බා බෑග් ටිකක් තිබ්බා පෝර ටිකක් දැම්මා පැල ටික හිටවල එයා යනවා. එහෙම එකක් නෙමෙයි ගෙවත්ත. මේ අපි වගා බිමකට ප්‍රවිෂ්ඨ වෙන්න පෙර අපි අභ්‍යාසය කරන තැන වගා ගෙවත්ත. මම කිව්ව කාරණා විශේෂ ලක්ෂණ 8න් ඒකෙන් අවයවත්ත වල් බිහි වෙනවා කියලා දැනගන්න ඕනේ. වල් බිහිවීම අපේ උමනාවට කළමනාකරණය කර ගැනීම තමයි ගෙවත්ත කියන්නේ. ආදේශ කරගෙන අපි උමනා කරන ශාකයට ආදේශ කර ගැනීම. හරියටම තියෙන. ඔය අපි ප්‍රොජෙක්ට් ගන්න සෑම ශාකයක්ම වල් බිහි වෙදිත් හදලා තියෙනවා. පොඩි සිඤ්ඤා පරම් පැලේ නම් අපි එතෙන්ට බණ්ඩක්ක ගහ ආදේශ කරපුවාම හරි. ඒක අපි අධ්‍යයනයේ තියෙන. දැන් මේක කරන්න ඕනේ. මේ තනකොළේ නම් ආච්චි සීයා අම්මා තාත්තා සහෝදර සහෝදරයන් ඉන්නවා නම් ඒගොල්ලෝ පුංචි දරුවත් වාඩි කරගෙන මේ තනකොළේ උස්සලා පෙන්නන්න ඕනේ. පුතා මෙතන මේ කිරි මුල හැදිලා තියෙනවා. මේ ඉස්සරහට යනවා. මේ තියෙන පරඬැල් ටික. මෙන්න කඩිය කූඹිය. මෙන්න ඔයාගේ ඇඟිල්ල කෑව නේද කඩිය කූඹිය. මේ විදිහට ගෙවත්තේ පැයක් විතර සංවාදයක් තියෙනවා හවසකට. මේ පසත් එක්ක පස හැදෙන හැටි දැන් පුතාගෙන් අහන්න ඕනේ ආච්චි සීයා මේක අයින් කරලා අපි මොකද්ද මේක වෙනුවට හිතවන්න ඕනේ. එයා කියයි ගොටු කොලේ හිටවමු, සාරණ හිටවමු, උඳු පීරේ හිටවමු විවිධ දේවල් කියයි. ඒක තමයි අපේ සංවාදය. කෑම මේසේ සංවාදය. පුතා කිව්වා තනකොලේ හිටවන්න කියලා. තනකොලේ වෙනුවට අපි සාරණ හිටවනවද? මෙන්න මේ සංවාදයේ තමයි ගෙවත්ත කියන එකේ බලාපොරොත්තු වෙන්නේ. නිකන් ගෙවත්ත වහලා බණ්ඩක පැලයක් ගන්න එක නෙමෙයි. අර ගේ ඇතුලේ කරන සංවාදය. මේ සංවාදයේ නිසි පරිදි අපිට කරගන්න තිබුණා. මේ මොකද්ද මේ? පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ටික මේ. මූලික සංකල්ප. මූලිකම සංකල්පය. සමාන දේවල් ටිකක් දීලා එකක් වැරදි ඒක හඳුනා ගැනීමේ හැකියාව. තනකොලේ උස්සනේ ළමයා දකින්නවා මේක ඇතුලේ තියෙන සමාන දේවල්. උඩ කොළ පාටයි යටි පරඬැල්. පරඬැල්ත් එක්ක තියෙන පණුව, ගැඩවිලා, කඩිය කූඹිය, කිරිමුල, උරා ගැනීම. මේ ඔක්කොම පහේ ශිෂ්‍යත්ව විභාගයට ආයිත් ඒ ළමයා කවදාකවත් පන්ති යවන්න ඕනේ නැහැ. ඔහු හරියට නිවැරදි උත්තර දෙනවා. ඕක තමයි පහේ ශිෂ්‍යත්වයේ බුද්ධිය මනින විභාගයේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. ඉතින් ආච්චි සීයයි අම්මයි තාත්තයි එකතු වෙලා පුංචි දරුවත් එක්ක පැයක් මේකට කාලේ දාන් ගොළොත් ඒක අනාගතයේ ලොකු ආයෝජනයක්. බණ්ඩක කරලට වැඩිය, කරවිල කරලට වැඩිය ගෙවත්ත තුල මේ අධ්‍යාත්මික බැඳීම. ඒ දරුවා ආයිමත් කාටවත් වෙනත් මගකට ගන්න. එහෙම නැත්තම් දුසිරිත දේවල් වලට යොමු කරගන්න කාටවත් හම්බෙන්නේ නැහැ. මොකද ඒ ළමයා අවුරුදු මේක කරන්න ඕනේ අවුරුද්දක වගේ කාලෙදී. අවුරුද්ද කාලෙදී අපේ මොලේ තියෙන ගැන්ග්ලියම් සෛල එකින් එක සෙට් වෙලා අත්දැකීම් වලට සම්බන්ධ කරගන්නවා. ඒ අත්දැකීම් වලට සම්බන්ධ කරගන්නේ තමන්ගේ පවුලෙන් පරිබාහිර කෙනෙක් එක්ක නම්. එයා ඉතින් අනිවාර්යයෙන්ම මත් කුඩුවට මත් පැන් වලට මෙයාට උමනා තැන් වලට ඒගොල්ලෝ අරන් යනවා අපි නොකර හිටියන්. අපිට පුළුවන්කම තියෙනවා නම් මේ පරිසරයත් එක්ක සංවේදී විදියට ගෙවත්තත් එක්ක සංවේදී වෙනකොට තනකොළෙත් එක්ක කඩිය කූඹියත් එක්ක කිරිමුලත් එක්ක සංවේදී වෙනවා නම් මේ දරුවා අනිවාර්යයෙන්ම කාටවත් අර ඇබ්බැහිකම් වලට මේ දරුවා නම්ම ගන්න බෑ. ඊට පස්සේ අපි ෆෝන් එකත් එක්ක ඒ දරුවා කරන අනවශ්‍ය ගනුදෙනු හුඟක් ඒවා නතර වෙනවා. එයාට ගේ ඇතුලේ ඉන්න බැරි වෙනවා එළියට ගිහින් ඉවරලා මොන හරි දෙයක් කරන්න ක්‍රියාකාරකමක් ඉල්ලා සිටිනවා. ඒකින්ද අපි ඉල්ලා සිටිනවා අපේ රටේ ගෘහණියන් ගෙනුත් අම්මා තාත්තා ආච්චි සීයා ගෙනුත් දරුවත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාකාරකම අනිවාර්යයෙන්ම කළ යුතුමයි. අපිට මොනතරම් දුෂ්කර තත්ත්වයක් යටතේ ගෙදර ඉන්නේ නැද්දි පැයක් කරි මිඩංගු කරන්න ඕනේ. කෑමු යා ගන්න පරක්කු වෙයි. ඒවා පැත්තකට දාලා දරුවත් එක්ක මේ තනකොළෙත් එක්ක කරන අභ්‍යාසය, කිරිමුලත් එක්ක කරන අභ්‍යාසය, කඩිය කූඹියත් එක්ක කරන අභ්‍යාසය අනිවාර්යයෙන්ම අපි කරගන්න ඕනේ. මේක කරගත්තොත් අර ඉතිහාසයේ තියෙන පාරම්පරික වෙන්න ඕනේ ව්‍යුහාත්මක පිහිටීමේ සුවිශේෂී කාරණාට දරුවට වෙනම උගන්වන්න ඕනේ නැහැ විෂය දැනුමක් විදියට.
ඒක ඉබේම දරුවා අවබෝධ කරගන්නවා. ඇයි තනකොළේ මේ පැත්තට වැඩි වැවුනේ? ඇයි කිරිමුල මෙහෙම පල්ලෙහාට ගියේ? කොහොමද මෙතෙන්ට වතුර ආවේ? මේ ඔක්කොම 1 2 3 කියලා 8 කියලා නම් කරනව නෙමෙයි. එයාට ප්‍රායෝගික භාවිතාව තුළින් අත්විඳින්න තියෙන කාරණා අනුව එයා කරනවා. ඒතර කවදාකවත් මේ ගෙවත්ත අසාර්ථක වෙන්නේ නැහැ. තමන් අවුරුද්දක් ගෙදර හිටියේ නැතුව එනකොටත් තමන්ගේ ගෙවත් ඉතුරු වෙලා තියෙන જાතියක් තමන්ට සම්පතක්. ඒකින්ද මේ ගෙවත්ත මේ හුඟක් වෙලාවට අපි වැරදි පැත්තකට දැන් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපිට නිවැරදි කරන්න උවමනාව තියෙනවා. ඒ නිවැරදි කරන්න මම හිතන්නේ ඔබ ගන්න උත්සාහය මේ ජයමග රූපවාහිනිය හරහා ඉතාම සාධනීය වෙයි. නිකන් අර ප්‍රචාරක තලයේ වැඩකින් දැන් ගෙවතු වගුම ඔක්කොම එකතු වෙලා. එහෙම ජය ගන්න බෑ මේක අභියෝගයක්. අභියෝගයට ජනතාව හුරු කරන්න ඕනේ. ඒකට ඔබ ගන්න උත්සාහයේ ප්‍රතිඵලය ලැබෙන්නේ තව අවුරුදු 5කින්. අද මේ කරන එකේ හෙට දවසේ ප්‍රතිඵලයක් කරන්න ගෙවත්තක් මේ ප්‍රාතිහාරයක් පාන්න බෑ. ඒ එක මතුවෙන අර කෙටි ප්‍රශ්නය තමයි දැන් මූලික වශයෙන් හැමෝම උත්සාහ කරන්නේ මේ වෙද්දි අර අපිට රටේ ඉන්න මුල් පුටු වලින් හැමදෙස්සම උපදෙස් දෙනවානේ. මොනවා හරි හිටවන්න, මඤ්ඤොක්ක හරි හිටවන්න, තියෙන ඉඩේ මොනවා හරි හිටවන්න මේ සංකල්පයේදී ග්‍රහණය කරගන්නේ ඒ කාරණාව. එනිසා අර ඔබතුමා කියපු මේ මූලික සංකල්ප ටික පිළිබඳව. එහෙමත් නැත්නම් මේ පසේ ගැළපෙන ශාකය මොකක්ද? ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම ගැන මම හිතන්නේ කවුරුවත් හිතන්නේ නැහැ මේ වෙලාවේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද කොහොමද මේ කතාව එතනට ගලපගන්නේ කියන එක ඇත්තෙන්ම විමසීම අවශ්‍යයි. ඊට ප්‍රථමයෙන් සෝදානම් අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් කෘෂි පුනරුදය සමගින් එකතු වෙමු. විරාමයෙන් අනතුරුව නැවතත් කෘෂි පුනරුදය සමගින්. දැන් ඔබතුමා සඳහන් කරපු කරුණු කාරණා එක පැත්තකින් හරිම රසවත් සහ මේ අපි අර කියන්නේ මේ දැනුම බෙදා හරින්නෝ එක තැනක ඉන්නවා, දැනුම ලබා ගන්නෝ එක තැනක ඉන්නවා. හැබැයි මේ දැනුම ලබා ගන්න පිරිසත් දැනුම ගවේෂණය කරන පිරිසක් වෙන තරමටම දැනුම සම්ප්‍රේෂණය වෙනවා. ඒක බොහොම සාර්ථක දෙයක්. මම මේ කියන කතාව ඔබට තේරෙනවා ඇති. ඔබ නොදන්නා දෙයක් තව කෙනෙක් ඔබට මුල සිට අගට පැහැදිලි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබත් යම්කිසි ආකාරයකින් ඒ දැනුම හොයන්න උත්සාහ කළොත් අර කියලා දෙන එකට වඩා ඔබට ඒ දේ බොහොම හොඳට ප්‍රායෝගිකව තේරෙනවා. දැන් මේ නොතේරුම් කමනේ අපිට ඇති වෙලා තියෙන මූලික ප්‍රශ්නේ. වගා කරන්න ගියාම හැමෝම වගා කරනවා, මොනවා හරි හිටවනවා. එක අතකින් අර ඉඩම භූමිය සහ කාලය අතින් බැලුවාම ඒක හොඳයි මොනවා හරි දෙයක් හිටවන එක. හැබැයි මේ ඔබතුමා ඔය කියන කතාව කොහොමද මේ අර ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සමාජයට ගලපන්නේ? මේ අමාරු ප්‍රශ්නයක් මේක. නමුත් කිය යුත්තේ කියන්නත් ඕනනේ. දැන් අපි අභියෝගයට මුහුණ දීලා තියෙනවා. ආහාර හිගයකට අනිවාර්යයෙන්ම අපි මුහුණ දෙනවයි කියලාත් කියනවා. කියනවා නෙමෙයි අනිවාර්යයෙන් මුහුණ දෙයි. මේ තියෙන තත්ත්වයක් එක්ක පෝලිං වල ඉන්න සිද්ධ වෙනවා. අපේ ගේ තමයි ගේ වටේ වටා පිටාව හරිම වටිනාකමක් එනවා. හැබැයි අපි කියනවා මේ ප්‍රශ්නේ එහෙම අර්ථයෙන් ගන්න එපා. මේ පරිවර්තනය එහෙම එකක් නෙමෙයි. මේ පරිවර්තනය ගන්න ඕනේ බීතියෙන් නෙමෙයි. ඉස්සරහට අභියෝගයක් එනවා. ඒ අභියෝගයට අපි මුහුණ දෙන්න නම් අර බීතියටපත් වෙලා මම මොන හරි හිටවන්න ඕනේ ඇට හොයාගෙන යනවා ලොකු නිකන් එහෙම එකක් නෙමෙයි. මේ කෘෂි පුනරුද්ධය කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන් ගත්තාම තාමත් ගැඹුරු දෙයක්. මේ අපි මේ බාල විදිහට මේක පාවිච්චි කළොත් අපි රත්පත් වෙන දේවල් ගණනාවක් නැති වෙනවා. ප්‍රධාන දේ තමයි මේක සම්බන්ධව අපේ සමාජය ආයිත් ඇහැරලා බලන්න නැති විදිහටම මේකෙන් දුරස්ත වෙනවා. උදාහරණයක් තියෙනවානේ මේ මෑත කාලේ අපි ගත්තොත් කාබනික කියන වචනය ඒක කාබාසිනික වෙලා මේක ගන්න එපා ඒ අර්ථයෙන්. ගත්තොත් එහෙම අපිට ආයිම සරයක් වරදිනවා. අපි ශික්ෂණයක් විනයක් ඇතුව කවුරු දැඟලුවත් වෙන අපේ මේ පාලකින්ට ඒක අපේ දේශපාලනින්ට ඇමතිවරුන්ට ඇති වෙනම න්‍යාය පත්‍ර මේක සමනය කරන්න මේ තියෙන දේ ඇත්තවමනානුත් තියෙන ඇති. නමුත් පොදුවේ ගත්තට පස්සේ අද ප්‍රචාරක වැඩක් බවට පත් වෙන්නේ. මම විශ්වාස කරනවා ජයමග රූපවාහිනියේ එහෙම අර්ථකින් නෙමෙයි ඊට වඩා ගැඹුරකින් තමන්ගේ ශේත්‍රයෙන් කළ හැකි ක්‍රියාවලියක් විදිහට දීර්ඝ කාලින සැලසුමක් ඇතුව කරනවයි කියලා. හැබැයි අපිට දකින්න ලැබෙන්නේ මේක වෙනම අර්ථයකට දැන් පාවිච්චි වෙනවා. අර එදා මේ බිත්තිවල චිත්‍ර ඇඳා වගේ
එහෙම නැත්නම් පුරංගුබුරු අස්වන්න ගියා වගේ, එහෙම නැත්නම් කාබනික කුෂ්කර්මාන්තේ පාවිච්චි වුණා වගේ තවත් මාධ්‍ය පාවිච්චි විලක්ද කියලා ජනතාවට හිතෙනවා. රැල්ලක් හැදෙනවා. රැල්ලක් ආවොත් අනිවාර්යයෙන්ම රැල්ල යනවා, වැල්ල තමයි ඉතුරු වෙන්නේ. ඒකින්ද මේක රැල්ලක් විදියට නෙමෙයි, තමන් හරියට අධ්‍යයනයක් සහිතව බරපතල වගකීමක් විදිහට අරගෙන දරුමල්ලොත් එක්ක එකතු වෙලා මේක දීර්ඝ කාලිනව හිතන්න. කෙටි කාලිනව කැම ටික හම්බුණාට දැන් දකින්න ඇති කොරෝනා කාල සීමාව තුළ බොහෝ දුර්භාග්‍යයන් ආවා වගේම අපිට වායසහගත දේකුත් ආවා මේ මොහොතේදී. අපි කොහොමද ගෙදරක් ඇතුළේදී ළමයිත් එක්ක එකතු වෙලා මොන හරි වැඩක් කරන්න කියලා. හැබැයි කොරෝනා රැල්ල ගියාට පස්සේ කොරෝනා තත්ත්වය ගිය ගමන්ම ආයිමත් අපි පරණ පුරුදු දෙයකටම ඇද වැටුණා. එහෙම වෙන්න දෙන්න එපා. හිමින් සැරේ තමන්ගේ ගෙවත්ත අධ්‍යයනය කරමින් මේ සුවිශේෂී කාරණාත් එක්ක ගලපන විදිහට අපි ගෙවත්ත භාවිතා කරමු. ඒක තුල අනිවාර්යයෙන්ම කෙටි කාලීන වාසි ගණනාවක් අපිට එනවා. වතලාලේ ඔබට ලැබේවි, මඤ්ඤොක්කාලේ ලැබේවි, ගොටුකොළ ටික ලැබේවි, බණ්ඩක්ක කරල ලැබේවි. ඒවා කෙටි කාලීන වාසි. හැබැයි ඒක ටක් ගාලා ඒක ඕනේ නැති කාලෙදී ආයිමත් මේක ඉවර කරලා වෙන වෙනට ගියට පස්සේ අර ඔක්කොමත් නැහැ, බණ්ඩක්ක කරලත් නැහැ. හැබැයි අපි මේ කියන කාරණේ බණ්ඩක්ක ටිකක් ගන්න විතරක් ලඟු වෙන තැනකට නෙමෙයි. බතලාලේ ගන්න විතරක් ලඟු වෙන තැන ඊට එහාට යන අධ්‍යාත්මික බැඳීමක් අපේ ළමයි, අපේ භූමිය සහ මේ වාසිය කාරණා සම්බන්ධව ගන්න උත්සාහයක්. මේ උත්සාහයට හැම වෙලෙම දැන් පුංචි කාරණයක් කියන්නකො මම. මේක තවත් වර්ධනය කරගන්න පුළුවන් හිතන විදියක්. දැන් මේ ගෙවත්ත අර කාරණා ටික අපිට විතරක් අයිති දෙයක්ද? කඩිය කූඹියා මේක මේ සියලු අපි වෙන් කරගෙන තිබුණට මායින් ඊළඟ මායින් මේක රටත් අයිති දෙයක් නේ. ඉස්සරහින් එක්කටත් අයිති, පිටිපස්සින් එක්කටත් අයිති. ඇයි තමන් හදා ගන්න කතුරු මුරුංග පැලේ කොළ ටික වැඩි නම් තමන්ට කඩලා ඉවරලා ඊළඟ මේ තාප්පේ හරි වැටේ හරි උඩින් තියලා තියන්න බැරි ඊළඟ එක්කනට පරිහරණය කරන්න. එයාගේ තියෙන බණ්ඩක්ක කරලා අරන් මෙතනින් තියන්න බැරි. අන්න එහෙම අන්තර් සම්බන්ධයක් ඇතුව අනිත් තමන්ගේ අසල්වැසියත් එක්ක බෙදා ගන්න. ඔහුගේ තියෙන ඇටයක් තමන්ගේ වත්තට ගේන හැටි, තමන්ගේ වත්තේ වැඩිපුර තියෙන බීජයක් ඊළඟ වත්තට දෙන හැටි, බණ්ඩක කරලා පස්සනවා. තමන් කන්නවා වගේම තව බණ්ඩක කරලා පාස්ස ගන්නවා. ඒකට කියන්නේ බීජ විදිහට වේල ගන්නවා කියලා තමයි මේ පාස්ස ගන්නවා කියන්නේ. බණ්ඩක කරලා පාස්සගෙන ඒක තමන්ගේ තැන කර තියාගෙන අනිත් එක්කෙනත් එක්ක බෙදා ගන්නවා කරල් දෙක තුන. මේකට කියන්නේ අපේ රටේ බීජ සංස්කෘතිය. මේ බීජ සංස්කෘතිය කියන්නේ කාගෙන්වත් බීජ ඉල්ලගෙන බලන් ඉන්න එකක් නෙමෙයි. පැකට් එකක් අරගෙන කුරුපනිසෙනකම් බලන් ඉන්න එකක් නෙමෙයි බීජ සංස්කෘතිය කියන්නේ. අපි එක්කෙනා අතර තියෙන අන්තර් සම්බන්ධය. කොහේ හරි තැනක නෑගෑ ගෙදරකට යනකොට අපේ ගෙදර තියෙන බීජ ටිකක් ඇවිල්ලා ඒ ගෙදරට දෙන එක. ඒ ගෙදර තියෙන ටිකක් තමන්ගේ ගෙදරට ගේන එක. ඒ කියන්නේ පළාත්වල, ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් තියෙන බීජ ලංකාව පුරාම බෙදා හරින ක්‍රමය අපේ පැරණි මිනිස්සු ලස්සනට කරගත්තා. අපේ ආච්චිලා ආතලා දුර ගමනක් ගිහිල්ලා එනකොට අතවනවන ආවේ නැහැ. ඒ ගෙදර තියෙන මොන හරි යට වර්ගයක්, අල වර්ගයක්, පැල වර්ගයක් පැල කරගන්න අර්ථයෙන් අරගෙන ආවා. ඊළඟ දවසේ ආය යනකොට මෙන්න උඹේ මොනවද මේ හිඟුරල ඇලි අරන් ගිහිල්ලා මම පැල කරගෙන මේ සැරේ උඹට මම කිලෝ එකක් අරන් ආවා. මේක ලොකු අධ්‍යාත්මික බැඳීමක්. මේක දීර්ඝ කාලීනයි. කෙටි කාලීනව මේක විය කියන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරගන්න එකත් අපේ රටේ ජනතාවගේ ලොකු වගකීමක්. ඉතින් මේක අපිට අභියෝග ගණනාවක් තියෙනවා. නමුත් මේ මම කියන කාරණෙත් එක්ක අපි මේ ජෛව ජලන අර්ථසාක්ෂණ පරීක්ෂණ ආයතනය මේ කියන කාරණයට අභියෝග නැහැ. මේක කරන තරමට අපිට ප්‍රතිඵල එනවා. හැම පැත්තෙකම අධ්‍යාත්මික පැත්තෙන් ප්‍රතිඵලත් ලැබෙනවා. ඒ වගේම අර කියන ඵලයේ පැත්තෙන් ප්‍රතිඵලත් ලැබෙනවා. අන්තිමට අපට අග්‍ර ශාස්ත්‍රීය භෝගය. අග්‍ර ශාස්ත්‍රීය ඵලය. ඒ කියන්නේ හොඳම ඵලය අපිට ගන්න පුළුවන්. මේ සියලු සම්බන්ධතා එක්ක එන බණ්ඩක්ක කරල අග්‍ර ශාස්ත්‍රීය ඵලයක්. අග්‍ර ශාස්ත්‍රීය භෝගයක්. එතකොට මේක තමයි අපි තව කෙනෙකුට දෙන්න ඕනේ. අපි ආහාරයට පරිහරණය කරන්න ඕනේ. කාටවත් මේකෙන් අනර්ථයක් වෙන්නේ නැහැ. ඒකින්ද මෙන්න මෙහෙම අර්ථයකින් ඔළුව වෙනස් කරගෙන බීතියටපත් වෙන්නේ නැතුව අසල්වාසියත් එක්ක සම්බන්ධයෙන් ඒගොල්ලන්ටත් මේ වයිති, ඒගොල්ලන්ගේ දේවලුත් අපිට අයිති, අපේ ගෙවත්තේ අපි ඉන්නවා, අපේ කරදර නැතුව ජීවත් වෙන්න වැටමායින් හදාගෙන තියෙනවා. ඒ වැටමායින් ඒකට විතරක් සීමා කරනවා. නමුත් මේක පොදු වැඩ කටයුත්තක් විදිහටම අපි දියුණු සමාජයක ජීවත් වෙන මිනිස්සු විදිහටම මෙවැනි බරපතල තත්ත්වයක් යටතේ පවා අපිට මේ අභ්‍යාසය කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මේ හොඳ අර්ථ දැක්කේ මම. මොකද සාමාන්‍යයෙන් සමාජය හුරු වෙලා තියෙන්නේ හැම දෙයක්ම මේ ක්ෂණික සහ කෙටි විසඳුම් හොයාගන්න. එවැනි සමාජයකට දැන් එක පැත්තකින් ජනතාව ඒ වගේ දෙයකට යොමු වීම සාධාරණ වෙන්න පුළුවන්. මොකද අපි වුණත් හදිසි අනතුරකට මුහුණ දෙන්න ආවොත්
අපි උත්සාහ කරනවා හැකි උපරිමයෙන් ඒ මොහොතේ ඒකෙන් මිදෙන්න. මට පේන්නේ දැන් ඔබට මේ තියෙන විග්‍රහයත් එක්ක අර අපිට මේන ආහාර අර්බුදයට පේන් කිලර්ස් නැහැ. පේන් කිලර්ස් නැහැ. අපිට තියෙන්නේ ඒ කියන්නේ දිගු කාලීන ප්‍රතිඵලයකට අවශ්‍ය කරන ප්‍රතිකර්මයක් කිරීම. අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ වේදනානාශක පාවිච්චි කරලා වේදනාවන් සමනය කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේත් අතුරු ප්‍රතිඵල තියෙනවා. ඒකින්ද මේ දැන් මේ සංකල්පය හරි. අපි දැන් මේක කොහොමද මේ සමාජයට අරගෙන යන්නේ? ඔබතුමා දැන් මේ කියන කතාව අපි තවදුරටත් මේ ප්‍රායෝගිකරණය කරගatti. ඒක හරි අභියෝගාත්මකයි. ඔය කිව්වට එක පැත්තකින් දැන් වැඩිහිටියන්ට සමහරක් වෙලාවට ඔය කියන දැනුම නැහැ. ඒක හින්දා හැමෝම උත්සාහ කරන්නේ මොනවා හරි හිටවන්න ඕන කියන තැන තමයි ඉන්නේ. එතකොට කොහොමද දැන් මේ සංකල්පය බොහොම පරිස්සමට පවුලට අරගෙන යන්නේ, ගෙවත්තට අරගෙන යන්නේ? ඔබතුමාර උදාහරණයක් කිව්වා ආච්චි සීයා එකතු කරලා දරුවෝ එක කරන්න කියලා. හැබැයි ඒක කොච්චර වළංගුද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි ජෛව ජනන හර්ථ තාක්ෂණ පරීක්ෂණ ආයතනයේ විදිහට ඔය අභියෝගය අපි ඉස්සරහා තියෙන නිසාම අපි මේ වෙනකොට රටේ ඉන්න කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර කියලා ඉතාමත් වැදගත් වෘත්තියක් කරන කණ්ඩායමක් ඉන්නවා. කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර කෘපනිස. එතකොට කෘෂිකර්ම පරීක්ෂණ කරන ඇත්ත පරීක්ෂකවරුන් ඒගොල්ලෝ. මේ කෘෂිකර්මයේ පරීක්ෂණ රසායනාගාරවල කරලා හරියන්නේ නැහැ වැඩි. ඒ පරීක්ෂණ කරන්නේ කෘත්‍රිම රසායනික මත යැපෙන කෘෂිකර්මාන්තයේදී කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය සම්බන්ධව යෙදවුම් හරි ඒවා වැඩි දියුණු කිරීම හරි ඒවට පරීක්ෂණාගාර තියෙනවා. ඒවට ලෝක මට්ටමින් ගත්තොත් මොන්සැන්ටෝ සමාගම තමයි ලෝකයේ අංක 1 ඒ පරීක්ෂණ වලට මැදිහත් වෙන්නේ. ඒවේ අනුරූ ගහලා ඉවරලා අපිත් කරනවා. කොම්පෝස්ට් අද වෙනකොට කොම්පෝස්ට් වල තත්ත්වයන් බලන පරීක්ෂණාගාරත් බිහිවීම තියෙනවා. හැබැයි මේ එකකවත් ඇත්ත පරීක්ෂණය තමයි බයෝ එපිකසි ටෙස්ට්. සාකයට දමමින් සාකයේ වැවීම සහ අස්වැන්න සම්බන්ධව අස්වැන්න සමීක්ෂණය සිදු කිරීම. යොදමින් බැලීම. ඒකට කියන්නේ බයෝ එපිකසි ටෙස්ට්. ජෛවීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීම. එතකොටදී අස්වැන්නත් බලනවා. ශාකයේ උස ගන්නවා, පඳුරු ගාන ගන්නවා, එක කරලක තියෙන ඇට ගාන දන්නවා, ඇටවල ඝනත්වය ගන්නවා. එක ඇටයක් හිටෝලා පඳුරු කීයක් ආවද, පඳුරක කරල් කීයක් තියෙනවද, එක කරලක ඇට කීයක් තියෙනවද, ඇට වලින් බොල් ඇට කොච්චරක් තියෙනවද, ඇට ගත්තාම ඇට 100ක ග්‍රෑම් කීයද? මේක තමයි අක්ෂණු සමීක්ෂණය. එතකොට මේකට දාන යෙදවුම් ප්‍රමාණය කොච්චරක් දාලා තියෙනවද? ඒකේ මිල හදන්න ඕනේ. ඒක එක පරීක්ෂණයක්. බයෝ එපිකසි ටෙස්ට් වල තවත් එකක් තියෙනවා. ඒ ශාකයේ හැදීම නිසා දාපු යෙදවුම් නිසා පොළවේ තියෙන තත්ත්වයන් පරීක්ෂා කරන එක. බත් කූරට මොකද වෙලා තියෙන්නේ, සුද්ධ ජීවීන්ට මොකද වෙලා තියෙන්නේ, ඒ ළඟ යන ඇලේ ඉන්න මාළුවන්ට මොකද වෙලා තියෙන්නේ, ඊළඟට පොළවේ මයික්‍රෝබ් බයොම් එකට මයික්‍රෝබියල් බයොම් එකට වෙලා තියෙන හානියද, එහෙම නැත්නම් ඒක විනාශයක් සිද්ධ වෙලා තියෙනවද, මේ ඔක්කොම සංඛ්‍යාලේඛනයක් විදිහට අරගන්න එක තමයි මේ අපි කියන්නේ බයෝ එපිකසි ටෙස්ට් කියලා කියන්නේ. මේක අලුත් දෙයක් නෙමෙයි, අපේ ගොවියෝ ඕකම තමයි කළේ. ඒ කොහොමද? ඕක ගොවියා හොඳට දන්නවා. දැන් නම් පස හොඳට හරි ගිහිලා තියෙනවා. අර මේ මොනවද හුලං කීරිය පාත්තිය දැම්මට පස්සේ ඊළඟට මම ගිය පාර මේකේ දැම්මා රටාල දැම්මට පස්සේ දැන් මේකේ මට මෑ කරල් හිටවන්න හොඳ මට්ටමක් ඇති වෙලා තියෙනවා. මම දැම්මා මොනවද මේ බුලත් පාත්තිය ඇතුලේ මට හොඳට හැදිලා තියෙනවා බැටළුවන් මිරිස්. හොඳ අස්වැන්න මම බැටළුවන් මිරිස් ගත්තා. බුලත් වලිනුත් ගත්තා. ඒ බුලත් වල තියෙන ෂේඩ් එකෙන් ඊළඟට බුලත් වල තියෙන කිරිමුලෙන් බැටළුවන් මිරිස් වලට උත්තේජනය වෙනවයි කියන බයෝ එපිකසි ටෙස්ට් එක භූමිය තුලදී අපේ ගොවියා කරගත්තා. ගොවියට ඒ සම්බන්ධව විවේක බුද්ධියක් තිබුණා. ඒ දාන ආවරණය මම හොතර දැක්ක දේවල් මේ කියන්නේ. අපේ සීයා හොඳ ගොවියෙක් ලුණුගම ප්‍රදේශයේ කම්පා දිස්ත්‍රික්කේ. එයා මේකේ මතුපිට ආස්තරණය තුල හිටවන බැටළුවන් මිරිස් කරලේ දිග පළල පවා ඔහු දන්නවා. ඊළඟට මේකේ නඩත්තු වෙන වටේ නඩත්තු වෙන මේ බුලත් වගාවේ මේකට කරන එක අන්තර් සම්බන්ධය බයෝ එපිකසි ටෙස්ට් එකක් විදිහට මේ වචන දන්නේ නැහැ. ඔහු දන්නවා, ඔහුට කියන්න පුළුවන් දැනුමක් තිබුණා. එතකොට අපිත් විශ්වාස කරන්නේ ගොවියොත් එක්ක මේ අරගලය කරන්න පුළුවන් හොඳම කණ්ඩායම තමයි කෘපනිසලා. හැබැයි මම අවාසනාවට කෘපනිසලාගෙන් මේ පරීක්ෂණ වැඩේ අද වෙනකන් ගත්ත කෙනෙක් නැහැ. ඔවුන්ව පාවිච්චි කරන්නේ රසායනික පොහොර බෙදුවද නැද්ද? කොච්චර ප්‍රමාණයක් රසායනික පොහොර ගිනිච්චද? ඒවා ට්‍රාන්ස්පෝර්ට් කළාද?
ඊළඟට කන්න රැස්වීම කැඳව ගන්න වගා කරන බිම් ප්‍රමාණය හඳුර ගන්න මෙහෙම කාරණා ටිකකට විතරයි ඔවුන් පාවිච්චි කරේ. ඒකින්ද අපි කියනවා මේ කෘපනිසල අරගෙන මේ දියුණු පරීක්ෂකවරුන් විදිහට ගොවියත් එක්ක බද්ධ කරන්න ඕනේ මේ වැඩේදී. අන්න ඒ බද්ධ කිරීම තුළ තමයි ඔබ කිව්ව තියෙන අර රික්තකය. කොහොමද මේක කරන්න කියලා අභ්‍යාසය කරන්න ඔවුන් නැතුව මේක කරන්න බෑ. වාසියක් තියෙන්නේ අපිට මිඩ්වයිෆ්ලා ඊළඟට ඒගොල්ලෝ ඇරුණුකොට ලංකා පුරාම පැතිරුණු විසිරුණු ගොවි සමිති දෙක තුන බලන කෘපනිසල කණ්ඩායමක් ඉන්නවා ජාලයක්. ඒ ජාලයත් එක්ක ගනුදෙනු කළොත් අපිට ඉතාමත් පහසුයි මේක බිමේ රෝපණය කරන්න. දැනට අපි මේ වැඩේ ජෛව ජන තාක්ෂණ පරීක්ෂණ ආයතනයේ විදියට කරගෙන යනවා. ඒ වගේම දැන් අපි ඒක තමයි අපේ ටෙක්නොලොජිකල් නාම් එක. එතකොට කොහොමද ඔබතුමන්ලා ඒක කියන්නේ මොන වගේ නියදියක්ද ඒ සඳහා උපයෝගී කරගෙන තියෙන්නේ? අපි අනුරාධපුරය හොරවපතාන අනුරාධපුරේ දිස්ත්‍රික්කය ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බන්ධ ප්‍රදේශ මේ විදිහට ගොවියත් එක්ක ගනුදෙනු කරන ප්‍රදේශ අපේ තියෙනවා. අපි ගොවි සමාජයත් විදිහට ගොවියාගේ ජන ජීවිතයත් එක්ක බද්ධ වෙලා කරන. ඒ කියන්නේ මහා පරිමාණ වගා බිම්ද නැත්නම් ගෙවතු මට්ටමේ? ගෙවතුර මේ වගා බිම ඒකවල තියෙන ගොඩින්නුන් අක්කර 2යි මඩින් අක්කර 2යි. අන්න එහෙම හැදිච්ච ගොවියෝ 6000ක් 7000ක් එක්ක අපි මේ ගනුදෙනු කරනවා. ගොවි පවුල් විදියට. වගා බිම නෙමෙයි අපිට ගොවියයි වැදගත්. අපි මේකට දැන් ගොවියට තනිකර පෝර හදා ගන්න මේවා කරගන්න කිව්වට කරගන්න බෑනේ. ගොවියට කොච්චර වැඩද කියලා හිතන්නකෝ. ගොවියට තමන්ගේ දරු පවුල බලා ගන්නත් ඕනේ. වයසට ගිය තමන්ගේ අම්මා තාත්තා රැක ගන්නත් ඕනේ. වකුගඩොළු දෙකුත් ඉන්නවා තමන්ත් එක්ක. ඊළඟට දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඉඩම් මාරවුල්. ඊළඟ මහවැලියට ගිහිල්ලා ඒවා බේර ගන්න ඕනේ. ඒ ඔක්කොමත් එක්ක අපි කියනවා ගොවියට පෝර හදා ගන්නත් කියලා. බෑනේ මේක කරන්න. ඒකින්ද අපි මේ කියන තාක්ෂණයත් භාවිතා කරලා අපි නිෂ්පාදනයක් විදියට ගොවිය අතර දෙන්න පුළුවන් ප්‍රොඩක්ෂන් නාම් එකකුත් හදලා තියෙනවා. එක පැත්තකින් අපි හදලා තියෙනවා තාක්ෂණික අංශය. ඒක තමයි ජෛව ජනන හරිත තාක්ෂණ පරීක්ෂණ ආයතනය. ඊළඟට අපි හදලා තියෙනවා ප්‍රොඩක්ෂන් නාම් එකක්. ඒක අපි සස්ත්‍රික ලංකා කියලා හඳුන්වන්නේ. සත්ව පාලනයට හදලා තියෙනවා මිසෝ ග්‍රීන් කියලා. මොකද සත්ව පාලනයත් අපි කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයෙන් තොරව කරගන්න එපා. ඒකට අපි මිසෝ ග්‍රීන් කියලා සත්ව පාලන ආයතන හදලා තියෙනවා. කෘෂිකර්මාන්තය හදලා තියෙනවා සස්ත්‍රික ලංකා කියලා. ඊළඟට අපිට මේ සස්ත්‍රික ලංකා එක විදිහට ගොවියට ඉන්පුට්ස් එහෙම නැත්නම් යෙදවුම් දෙන එක ක්‍රියාවලිය. මේක නෙමෙයි ඇත්තටම අපේ නිෂ්පාදනය. අපේ ජෛව ජන හරිත තාක්ෂණ පරීක්ෂණ ආයතනයේ මැද තියෙන සස්ත්‍රික ලංකා ගොවියට අවශ්‍ය යෙදවුම් දෙන්න පමණයි. හැබැයි ගොවියට ඒක අමුද්‍රව්‍යයක් විතරනේ යෙදවුම. හැබැයි ගොවිය හදන නිෂ්පාදනය තමයි අපිට වෙන්න ඕනේ අග්‍ර ශස්‍ය භෝගය බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ අවසාන ඵලය තමයි අර BGTR එකේ ජෛව ජන හරිත තාක්ෂණ පරීක්ෂණ ආයතනයේ ඇත්ත නිෂ්පාදනය. ඒක අපි නෙමෙයි කරන්නේ ගොවියා. ඒ නිෂ්පාදනය අරගෙන අපිත් එක්ක හිටපු වෛද්‍ය ශිෂ්‍යෝ වෛද්‍යවරුන් එකතු කරගෙන අද රෝහල් මට්ටමින් අපිට හැමතැනම ගෙනියන්න ඕනේ මේක මේ නිෂ්පාදනයේ පැක් එකක් විදිහට. ඒ ගොවිය හදපු ද්‍රව්‍ය සාමාන්‍යයෙන් එළවලු වර්ග 12ක් විතර පලා වර්ග හතු පැකට්ටයක් විදිහට සුමානකට කන්න පුළුවන් ඇති වෙන මට්ටමට පැක් එකක් විදිහට අර රෝහල් වල ඉන්න වෛද්‍යවරුන්ට අනිත් කාර්ය මණ්ඩලයට දෙන්න කටයුතු කරලා තියෙනවා. එහෙනම් ව්‍යවසායක් නිර්මාණය කළ සර්කල් එක 360 සර්කල් එක. අපි තාක්ෂණය ඊළඟට ඉන්පුට්ස් වලින් පස්සේ ඵලය ආයිමත් ඇවිදilla ජනතාව ඇතුළේ ප්‍රචලිත කිරීම. අර ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ මොකද මේක ප්‍රචලිත කරන්න තියෙන ප්‍රධානම බාධාව තමයි අපිට ගොවි ජනතාව තුළට ගිහිල්ලාම කරන්න එපා. නැත්තම් කෘපනිසලට ගිහිල්ලා පැහැදිලි කිරීම කරලාම කරන්න ඕනේ. ඩීఓ මහතුරුත් එක්කත් අපි සාකච්ඡා පවත්වමින් ඉන්නවා. ඒ වගේම ගොවියන් ළඟටත් යනවා. මේකට e-learning platform එකක්. ඒ කියන්නේ අපිට තාක්ෂණිකව ගොවි නායකයින්ට එහෙමත් නැත්තම් මේ කෘපනිසලට ඊටත් උඩ ඉන්න කණ්ඩායම් වලට මේක ගෙනියන්න e-learning platform එකක් හදලා තියෙනවා. ඒක අපිට ඕස්ට්‍රේලියාවෙන් මේක නම් මේ අපේ තාක්ෂණ සම්බන්ධ අවබෝධයක් ගත්ත කණ්ඩායමක් විසින් අපිට හදලා දුන්න දෙයක්. අපේ වැඩ ශීඝ්‍රව ජනතාව තුළට යන්න. මේ වෙලෙදි භාවිතාවට ගන්නවද? දැනට භාවිතාවට ගන්නවා. මොකක්ද නම? ඒක e-learning platform කියන්නේ. ඒක සස්ත්‍රික ලංකා වෙබ්සයිට් එකට ගිහිල්ලා සස්ත්‍රික ලංකා .com කියන වෙබ්සයිට් එකට ගියාම platform එකට යන්න පුළුවන්. අපි ඒ ඔක්කොටමත් වඩා විශ්වාස කරන්නේ ඔබ වගේ නාලිකාවලින් කරන මේ මහඟු කටයුත්ත. කියන්නේ ඒක ජනතාව තුළට දැන් අපිට වෙන පටු අරමුණු තියෙනවනේ එක දේවල් අරගෙන ආපු. ඒවා මම වෙන මාධ්‍ය වලට දෝෂාරෝපණය කරනවා නෙමෙයි. එහෙම තැන්වලදී ඒක නිකන් උත්කර්ෂව ඕනවට වැඩිය උත්කර්ෂව නගන එකත් අපිට පොඩි හානියක්. මේක රිද්මයක් ඇතුව යන්න ඕනේ. මම විශ්වාස කරනවා ඒ ශික්ෂණය විනය
ජයමග රූපවාහිනියට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා තියෙනවයි කියලා විශ්වාස කරනවා. දීර්ඝ ගමනක් යෑම සඳහා. මොකද අවුරුදු 3000ක නැතුච්ච දෙයක් කෙටි කාලෙන් අපි ළඟා කරගන්න බෑ. කෙටි කාලේ මොනවා හරි අපිට ලැබෙනවම තමයි. නමුත් දීර්ඝ කාලින යන ගමන කෙටි කාලින වැඩේදී වශී වෙලා උස්සන්න කරලා ප්‍රාතිහාර පාලා ගියොත් එහෙම අපිට දීර්ඝ කාලින ගමන යන්න බෑ. අපි හිටියත් නැතත් මේ ගමනට ලාංකීය ජනතාව පෙළ ගැස්විය යුතුනේ. හැබැයි එහෙමකමක් අපේ නිරයාන්තරය හරහා දකින්නවත් ලැබෙන්නේ නැහනේ. මේ වෙලාවෙත් උත්සාහ කරන්නේ මෙහෙමනම්. ඒ කියන්නේ ගොවිය කොහොම දැන් මිනිස්සු කොහොම හරි වවා ගන්න. මඤ්ඤොක්ක හොයා ගන්න. ඊළඟට ඇට ටික හොයා ගන්න. දැන් වවා ගන්න කියලා මේ බාහිර දූර වගකීමකින් ජාතික වගකීම් තියන අය බේරෙනවා නම් ඒක නෙමෙයි කරන්න ඕනේ. ඔවුන්ගේ වෙනම වගකීමක් තියෙනවා. මහා ගොවිබිම් ජනතාවට කන්න පුළුවන් විදිහට වගා කරන්න අවශ්‍ය මහා දැවැන්ත මැදිහත් වීමක් කරන්න රට පෙළ ගස්සන්න ඕනේ. ඒක ජනතාවට බාර දීලා හරියන්නේ නැහැ. ඒ පාලකයන්ට වගකීමක් තියෙනවා මේ විදිහට මේක පරිවර්තනය කරගන්න. හැබැයි අපි මේ උත්සාහ කරන්නේ මේ වැඩේට නෙමෙයි. ජනතාව දීර්ඝ කාලිනව ඊළඟ පරම්පරාව විදිහට අපි නැති කාලයකට ඊළඟ පරම්පරාව මේකට අත දීලා ඉවරලා තමන් හදාගන්නේ තමන්ගේ මේ අධ්‍යාත්මික බැඳීමත් එක්ක අපේ රටේ ජීවත් වෙන ක්‍රමවේදය. ඒකට අතපත ගන්න දෙන්නේ නැතුව ඒක හරියට මේ ශික්ෂණයක් විනයක් ඇතුව හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම තවත් සැරයක් කියන්නේ ඒක හරිම වැදගත් වෙනවා. දීර්ඝ කාලින පදනමක් සහිතව මෙවැනි රූපවාහිනී නාලිකාවක් තුලින් ඉෂ්ට සිද්ධ වෙනවා නම් ජනතාවටත් ආරාධනය කරනවා එහෙම හැඩයකට ගන්නත් එහෙම ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයක් මේකත් එක්ක පෙළ ගැහෙන්නත් එපා. නිකම් මේ පැයක වැඩසටහනක් ගොවියන්ට ශික්ෂණයක් විනයක් ඇතුව නැත්තම් මධ්‍යම පන්තිකේ මහතුරුන්ට අහුම්කම් දෙන්න පොඩි ශික්ෂණයක් තියෙන්න එපා. නිකම්ම බැලුවා මේක ඉච්චරම දිගට මට අහන්න බෑ මම ඔෆ් කරලා දානවා. හැබැයි වෙන දේවල් හුඟාක් දේවල් පැයක ටීවී මේ මොනවද ඒවට කියන්නේ ටෙලි නාට්‍යයක් සමහර විනාඩි 45කට මදි තවත් තිබුණා හොඳයි කියලා හිතෙනවා. එතකොට අපි අන්න එහෙම තැනක තමයි ඔබලා මේ උත්සාහය දරන්නේ. මේක YouTube වල ගියාම ජනතාවක මේක අවසානයේ දක්වා බලන්න ඕනේ. ඔබ ටෙලි නාට්‍යයක් මගදී අඩුම තරමින් බත් කටවත් දාන්න අතේ තියන් ඉන්නවනේ. ටෙලි නාට්‍යයක් බලනකොට ඒක ඩිස්ටර්බ් වෙනවට බත් කට දැනලා ඉවරලා බලාගෙන ඉන්නවා පොඩ්ඩක් මිස් වෙයිද කියලා. අන්නේ උවමනාවම මෙවැනි වැඩසටහනකටත් තිබුණොත් තමයි ඔබතුමා බලාපොරොත්තු වෙන ඒ කාරණේ අපි ජයග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි විශ්වාස කරන්නේ අද දවසේ මෙහෙම තියෙයි කියලා. නමුත් මෙතෙන්ට තමයි ගෙනියන්න ඕනේ මෙවැනි වැඩසටහනක් අවසානයේ දක්වා නරඹලා ඒක ප්‍රායෝගික භාවිතාවට ගන්න උත්සාහ කරනකොටම සියල්ල වෙනස් වෙනවා. අනිවාර්යයෙන් බොහොම හොඳ මඟ පෙන්වීමක්. බොහොම ස්තුතියි ඒ සම්බන්ධව. මාධ්‍ය ලෙස අපි විශේෂයෙන් විශ්වාස කරන දේ ඔබතුමා සඳහන් කරපු නිසාවෙන් මම හිතන්නේ පළවෙනි කාරණාව දැනුම අපට තිබෙන්නේ මාධ්‍ය අවකාශය අප සිදු කරන්නේ බෙදා හැරීම සහ ඉතින් එනිසාවෙන් ඔබ වැනි විද්වතුන් ඊළඟට ක්ෂේත්‍ර ප්‍රවීණයන් සතුව තමයි මේ මඟ පෙන්වීම තිබෙන්නේ. අපේ රටට ගොඩක් කලාට වැරදුණු දේ තමයි ක්ෂේත්‍රයට අදාළ නොවන අය ක්ෂේත්‍රයන් පිළිබඳව මඟ පෙන්වන්නට යාම. ඒ නිසා අපේ මාධ්‍යයක් ලෙස තේරුම්ගෙන තිබෙනවා. ඔබතුමා සඳහන් කරා විශේෂ කාරණයක් ප්‍රේක්ෂකයාත් ඒ කාරණාව අවබෝධ කරගත යුතුයි. මේ තිබෙන්නේ අප මේ ගත කරන්නේ හෙට දවසේ එන තෙල් නැව පිළිබඳව හෝ එහෙමත් නැත්නම් ඊළඟ අවුරුද්දේ කන විදිහ ගැනම නෙවෙයි මේ තියෙන ප්‍රශ්නය අනාගත පරම්පරාවක් ජීවත් වෙන විදිහ පිළිබඳව මහා සංකීර්ණ ප්‍රශ්නයක්. එනිසා ඒ සංකීර්ණ ප්‍රශ්නය කෙටි කාලීන විසඳුම් වගේම දීර්ඝ කාලීනව අපේ අධ්‍යාත්මයන් තුළ ගොඩනගා ගත යුතු බොහෝ දේ තිබෙනවා. පුනරුදයක් නිර්මාණය කරගත යුතු වෙනවා. එනිසාවෙන් ඒ සඳහා ඔබට ආරාධනා කරනවා බෙහෙවින් ස්තුතියි. අද දවසේදී අපිත් එක්ක එකතු වුණු ජෛව ජනන හරිත තාක්ෂණ සහ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය අශෝක රන්වල මහත්මයාට බෙහෙවින් ස්තුතියි. අයබෝවන්. එතුමන් සමග එතුමන්ගේ වැඩපිළිවෙල පිළිබඳව අපි තවදුරටත් ඔබට දැනුවත් කරන්න සෝදානම් සහ එතුමා සමග එකතු වෙන්න කැමති සියලු දෙනා ඉන්නවා නම් ඒ කාරණාවටත් අවස්ථාව තිබෙනවා. ඔබතුමාට අවස්ථාවක් ලබා දෙනවා එවැනි අයට ඔබතුමා සමග එකතු වෙන්න ඒ දැනුම බෙදා ගන්න උපදෙස් ලබා ගන්න හැම තිබෙනවා නම් ඒ සඳහා තිබෙන අවස්ථාව පිළිබඳවත් අවසාන වශයෙන් සඳහන් කිරීමක් කරන්න. ඔව් ඇත්තෙන්ම ජෛව ජනන හර්තාක්ෂණ පරීක්ෂණ ආයතනයත් සමග බද්ධ වෙලා මේ පරීක්ෂණ කටයුතු වලට ඔබේ දායකත්වයක් නැතුව හුදකලාව පරීක්ෂණ ආයතනයක් විදිහට අපි ගිහිල්ලා වැඩක් නැහැ. මේකට සමස්ත ලාංකීය ගොවිබිම් පරීක්ෂණ ආයතන බවට පත් වෙන්න ඕනේ. ඔබ කරන සෑම ක්‍රියාකාරකමක්ම කොටන සෑම පස්පිඩල්ලක්ම හිටවන සෑම බීජයක්ම
ගන්න සෑම අස්වැන්නක්ම පරීක්ෂණවල ප්‍රතිඵලයි කියලා හිතන්න. ඕනෑම මිනිස් ක්‍රියාකාරකමක් ඊළඟ සමාජයට අපි අරන් යනවා. ඊළඟ પરම්පරාවට අරන් යනවා. ඒක නිසා මේවා විධිමත් පරීක්ෂණාකාරයෙන් ඔබ ඒ වැඩේ කරගෙන යන්නේ සංඛ්‍යාලේඛන සහිතව එක්සයිස් පොතක පොඩ්ඩක් ලියලා ළමයට කියලා පොඩි ෆෝන් එකකින් ෆොටෝ එකක් අරගෙන එහෙම දෙයක් කරනකොට අපිට මේක තුලින් මතුවෙන දේවල් බොහෝ වෙනවා. ගාත් දේවල් මතු කරලා ගන්න පුළුවන්. ඒක නිසා පරීක්ෂණ ආයතනයක් විදිහට ඔබ සියලු දෙනාම ජෛව ජනන හර්තාක්ෂණ පරීක්ෂණ ආයතනයත් සමග එකතු වෙන්න පුළුවන් ඉඩ ප්‍රස්ථා හදලා තියෙනවා. සෑම ප්‍රදේශයකම අපි ඉදිරියේදී හදනවා. දැනට අනුරාධපුරය වගේ ප්‍රදේශවල අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කෙත් ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව අපේ වෙබ්සයිට් එක තියෙනවා සස්ත්‍රීක ලංකා. ඒකෙන් බලන්න පුළුවන්. ඒක නම් තියෙන්නේ යෙදවුම් සම්බන්ධව ජෛව ජනන හර්තාක්ෂණ පරීක්ෂණ ආයතනයේ වෙබ්සයිට් එක තියෙනවා. ඒකත් ඔබට බලා ගන්න පුළුවන්. ඒක අපේ පරීක්ෂණ කටයුතු සම්බන්ධව දල අවබෝධයක් තියෙනවා. ඒ සියල්ලටම වඩාම අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ වෛද්‍ය ශිෂ්‍ය විශාල ප්‍රමාණයක් අපිත් එක්ක කරනවා. දැන් හුඟක් අය වෛද්‍ය කාර්ය සීමා ඉවරලා ඒගොල්ලෝ වෛද්‍යවරුන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් අර බෙහෙත් පෙත්තක් දීලා පරීක්ෂණයක් කරලා තමන්ගේ ආර්ථිකව ශක්තිමත් කරගන්න තැනට එහාට ගිහිල්ලා නිරෝගීමත් ජනතාවකින් තමන් කොහොමද තමන්ගේ වෘත්තීය සාර්ථකත්වයක් ලබා ගන්නේ. ලෙඩ වුණාට පස්සේ බෙහෙත් කරනවා වෙනුවට ලෙඩ වෙන්න කලින් අපි ජනතාව ඒ රෝගී තත්ත්වය මුදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි ඔවුන් ඉස්සරහා තියෙන බරපතලම ගැටලුව. ඒ උවමනාවට ඔවුන් කටයුතු කරනවා. හැබැයි ඔවුන්ට අනිත් අර බෙහෙත් දීලා සනීප කරගන්න උවමනාවෙන් රෝගීන් වෙනවා වගේ නිරෝගී ජනතාවක් ඔවුන් වටේ පෙළ ගැහෙන්නේ නැහැ. ඒක ලොකු අභාග්‍යයක්. ඒක නිසා ඔබ නිරෝගීමත් ජනතාවක් විදියට අපේ වෛද්‍යවරුන් ළඟට හෝ සාමාන්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මම නිරෝගී වෙන්න නම් අනුගමනය කරතු ක්‍රමවේදය මොකක්ද කියලා එහෙම ගෙවීමක් කළත් ඔබට පාඩු නැහැ. ලෙඩත් වෙලා බෙහෙතුත් අරගෙන පරීක්ෂණත් කරලා ලෙඩෙස් සනීපෙන්නේ නැති දුර්භාග්‍යයට පත් වෙලා තියෙනවා නම් ලෙඩේ වෙන්න කලින් කොච්චරම් වියදම් කළත් කමක් නැද්ද පොඩ්ඩක් හිතලා බලන්න. ඒකිට වෛද්‍යවරයාත් උට ඒකට පෙළඹෙනවා. ගම් වලට ඇවිදින්න ප්‍රතිකාර කරන්න නෙමෙයි ගම් වලට ඇවිදින්න ලෙඩ වෙන්නේ නැතුව තමන්ගේ ජනතාව පරිස්සම් කරගන්න මැදිහත් වෙන වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. ඒකිට මේ වෛද්‍යවරයා කුෂිකර්මාන්තය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. වෛද්‍යවරයා හොඳටම දන්නවා මේ හියුමන් බොඩි එක ගැන අපේ ශරීරය ගැන. ගොවියා හොඳටම දන්නවා තමන්ගේ භෝගය සහ බිම මේ දෙක එකක් බවට පත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකින්ද වෛද්‍ය වෘත්තියේ නිලනායත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම කුෂිකර්මිකත භෝගගාව පැත්තෙනුත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනය කරනවා. හොඳයි. මොකද මම ඒක සමුදීලා විශේෂයෙන් මැහුවේ ඒ අත්‍යවශ්‍ය කාරණාවක් නිසා. එසේනම් අපිට අද දවසට සමුගන්න අවසරයි. කෘෂි පුනරුදය සමගින් විවිධ වූ වැඩසටහන් විවිධ වූ ව්‍යාපෘති දැනුම මේ සියල්ලක්ම ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න ජයමග රූපවාහිනිය සමගින් අදට සමුගන්නම්. ආයිබෝවන්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.